ආයුවන් ආදරණීය දුවේ පුතේ අද අපි 11 වසරේ දරුවොත් එක්ක කතා කරන්න සූදානම් වන්නේ පොලිය කියන මාතෘකාව ගැන. ඇත්තෙන් පුතේ මේ පොලිය කියන මාතෘකාව ගැන අපි මේ කතා කරන මුල්ම අවස්ථාව නෙවෙයි. මීට කලින් ඔබ 9 ශ්‍රේණියේදී 10 ශ්‍රේණියේදී මේ පොලිය ගැන කතා කරලා තිනවා. පොලිය කියන වචනේ මුලට විශේෂණ පදයක් අපි යොදනවා සුළු කියන වචනේ. එතකොට සුළු පොලිය ඉතින් මීට පෙර අපි කතා කරගෙන ඒ අවස්ථා දෙක තුනේදීම සුළු පොලිය කියන මාතෘකාව ගැනම තමයි කතා කරේ 9 සහ 10 ශ්‍රේණි වලදී. ඔබට මතක ඇති සුළු පොලිය කියන එකට බලපාන කරුණු සාධක තුනක්. 1 මුල් මුදල, 2 පොලිය අනුපාතකය, 3 කාලය. කාලය වසර 1ක්ද, වසර 2ක්ද, වසර 3ක්ද කොච්චර වුණත් පළවෙනි වසරට කිසියම් පොලියක් එනවද? දෙවන වසරටත් එම පොලියමයි, තුන්වන වසරටත් එම පොලියයි, වසර 4ක් නම් හතරවෙනි වසරටත් එම පොලියම තමයි ලැබෙන්නේ. එහෙම නැත්නම් මාස වලින් ගත්තොත් එම මුල් මාසයේ පොලිය යම් මුදලක්ද, දෙවන මාසයේ පොලියක් එම මුදලමයි, තුන්වන මාසයේත් එම මුදලමයි, හතරවන මාසයේත් එම මුදලමයි. මෙන්න මේ පොලිය සිස්ටම් එකට අපි කියනවා කිව්වේ සුළු පොලිය කියලා. එතකොට කාලය අවුරුදු කීයක්ද? එක අවුරුද්දක පොලිය එම අවුරුදු ගානෙන් වුණොත් අපිට මුළු පොලිය ලැබෙනවා. ඒක තමයි සුළු පොලි ස්වභාවය. ඒක තමයි සුළු පොලි ක්‍රමය කියලා කියන්නේ. හැබැයි අප අද ඔබත් සමග සාකච්ඡා කරන්න පුතේ සුළු පොලිය නෙවෙයි. සුළු පොලිය කියන වචනයට අපි විශේෂණයක් යොදනවා වැල් කියන වචනේ. එතකොට වැල් පොලිය වෙනවා මේක. එතකොට වැල් පොලිය කියන්නේ මොකක්ද කියන එක කියන්න මම ඔබට දර්ශන තීරයේ දිස් කරනවා එක්තරා පුද්ගලයෙකුගේ බැංකු පොතක 2015 මාස කිහිපයක පොලිය සහ ශේෂ මුදල කොටස් වශයෙන්. එතකොට මේ ඔබට බැලුවොත් එහෙම පේනවා පුතේ එතන INT කියන එකෙන් අදහස් කරන්නේ පොලිය කියන අර්ථය. 2015 ජනවාරි 31 කියන දවසේදී පොලිය එනවා රුපියල් 2121යි 764ක්. එතකොට ඒක කලින් මුදලට එකතු වුණාන් පස්සේ මුළු මුදල වෙනවා, ශේෂ මුදල වෙනවා. පළවෙනි තීරයේ කෙලවර දක්මත් කෙලවර බලන්න පුතේ 626,638යි 750. ඊට පස්සේ පෙබරවාරි 2015 පෙබරවාරි මාසයේ පොලිය හැදෙනකොට ඒ පොලිය වෙලා තියෙන රුපියල් 1922යි. ඒ 1922 පුතේ අර පළවෙනි තීරයේ ශේෂ මුදල කියන එකට, ඒ කියන්නේ 626,638ට එකතු වෙනවා. ඒ එකතු වෙනකොට මුළු මුදල ලැබෙනවා 628,561යි 733. මේ 1922යි 773 එකතු වුණාට පස්සේ ඊට පස්සේ 2015 මාර්තු 3 වෙනි තීරය මම කියන්නේ ඔබට හයිලයිට් කරලා පෙන්නනවා. 2015 මාර්තු මාසේ 31 වෙනකොට පොලිය රුපියල් 2135යි 738ක් වෙනවා. ඒක කලින් ශේෂ මුදලට, ඒ කියන්නේ 628,561යි 733ට එකතු වුණාන් පස්සේ 630,696යි 771ක් වෙලා තියෙනවා. ඔබට පේනවා එක. මේ ආදි වශයෙන් 2015 දෙසැම්බර් 31 වෙනිදා දක්වා 31 දක්වා මාසෙන් මාසේ හැදෙන පොලිය ඊළඟ මාස සඳහා පොලිය ගණන් හදනකොට එකතු වෙලා තියෙනවා. මෙන්න මේ පොලිය ක්‍රමයට තමයි පුතේ අපි වැල් පොලිය කියලා කියන්නේ. ඒක ඔබ නිදහසේ පොඩ්ඩක් මේ අපි දර්ශන තීරයේ දිස්සන ඒ බැංකු පත්‍රිකාවත් එක්ක සසඳලා බලන්න එහෙම පවතිනවා. එතකොට අපි දැන් මින් ඉදිරියට මේ වැල් පොලිය කියන්නේ මොකක්ද කියලා දන්න නිසා වැල් පොලියේ ගැටලු දෙක තුනක් සාකච්ඡා කරන්න අපි බෝඩ් එකට යොමු වෙමු පුතේ. එතකොට පුතේ ඔබ දැක්කා අර මුල් පැහැදිලි කිරීමේදී බැංකු පොතේ මාසෙන් මාසෙට කිසියම් පොලියක් එනවා 2121යි 750. ඒක ශේෂයට එකතු වෙනවා. ඊළඟ මාසේ පොලිය එනකොට අර එකතු වෙච්ච පොලියටත් පොලියක් හැදෙනවා. එතකොට ඒ පොලිය ඊළඟ වර්ෂයට නැත්නම් ඊළඟ මාසයට මුළු මුදලට එකතු වෙනවා. ඒකටත් එක පොලිය හැදෙනවා. එතකොට මෙන්න මේ පොලි ක්‍රමයට ඒකත් පොලියක් තමයි අපි මුලින් දාන විශේෂණ පද වෙනස් කරනවා වැල් පොලිය කියලා. ඒ කියන්නේ පොලියටත් පොලිය ගණන් හැදෙන නිසා අපි ඒකට කියනවා වැල් පොලිය කියලා. එහෙනම් මේ පොලි ක්‍රමය වැල් පොලි ක්‍රමය අපි
11දී ඔබත් සමග කතා කරන්න පුතේ වැල් පොලිය 10 සහ 9 පන්තිවලදී අපි කතා කරා සුළු පොලිය ගැන. compound interest. වැල් පොලිය කියලා අපි කියනවා මේකට. right. අපි නිදසුනක් ගණන් දෙයක් සාකච්ඡා කරමු. දැන් ඔබට දර්ශන තිරේ දිස් වෙනවා මෙන්න මේ මම කියන ගැටලුව. 10 වැල් පොලියට රුපියල් 20000ක් බැංකුවේ තැන්පත් කරන ෂෙහාන් වසර 2කට පසුව මුළු මුදල බැංකුවෙන් ඉවත් කර ගනී. ඔහුට ලැබෙන මුළු මුදල සොයන්න. එතකොට වැල් පොලි අනුපාතිකය 10%යි බැංකුවේ තැන්පත් කරන මුදල රුපියල් 20000යි මුදල ඉවත් කරගන්නේ අවුරුදු 2කින්. එතකොට පුතේ දැන් මෙතන අපිට අනිවාර්යයෙන්ම ඔයාලට දැනෙන්න ඕන පළවෙනි වර්ෂයේදී කිසියම් පොලියක් මේ ගැටලු සඳහා එනවා නම් ඒ පොලිය නෙවෙයි දෙවන වර්ෂයේදී ඒ පොලියම දෙවන වර්ෂෙත් වුණා නම් ඒක සුළු පොලිය. මෙතන වැල් පොලිය කියන්නේ ඒ පළවෙනි වර්ෂයේ එන පොලිය නෙවෙයි දෙවන වර්ෂයට එන්නේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා පළමු වර්ෂයට පොලිය හොයන්න. මම මේකේ වගන්තියක් පාවිච්චි කරන පුතේ. පළමු වර්ෂයට පොලිය. පළවෙනි වර්ෂයට පොලිය හැදෙන්නේ මෙන්න මෙහෙම. 100ක් නම් පොලිය රුපියල් 10යි. හැබැයි අපි ණයට ගන්න අපි බැංකුවේ තැන්පත් කරන්නේ 100ක් නෙවෙයි 20000ක්. 20000ක් බැංකුවේ තැන්පත් කළොත් පොලිය රුපියල් කීයක් වෙනවද? සමානයි 100යි 200යි 200 ගුණ කිරීම 10යි කියන්නේ රුපියල් 2000ක පොලියක් එනවා. එතකොට මේ පොලිය අපිට ලැබුණේ පළවෙනි වර්ෂයේ අවසානයේදී. එතකොට ඒක අපි බැංකුවෙන් අහකට ගන්නෙ නැහැ. ඒකත් බැංකුවේ එහෙම තියෙන්න ආරිනවා. එතකොට බැංකුව ඉබේම දෙවන වර්ෂයේ මුදල විදිහට අපි තැන්පත් කළ 20000ට අමතරව පුතේ මේ පළවෙනි වර්ෂයේ පොලිය රුපියල් 2000ත් එකතු කර ගන්නවා. එතකොට එයාට එනවා රුපියල් 22000ක්. දෙවන වර්ෂයේදී පොලිය ගණන් බලන්නේ මෙන්න මේ 22000ටමයි. ඒ කියන්නේ පළවෙනි වර්ෂයේ 2000ට දෙවන වර්ෂයේදී පොලිය හදනවා. ඒ නිසා මෙන්න මේ ක්‍රමයට අපි කියන්නේ වැල් පොලිය කියලා. එතකොට දෙවන වර්ෂයට පොලිය ලැබෙනවා 100ක් නම් 10යි 22000ක් නම් කීයද? 100වා 1යි 100වා 220යි 220 ගුණ කිරීම 10 කියන්නේ 2200යි 2200යි. එතකොට ලැබෙන මුළු මුදල කියන්නේ පුතේ ලැබෙන මුළු මුදල කියන්නේ පළවෙනි වර්ෂයේ අවසානයේ 22000ක් තිබුණා. දෙවන වර්ෂයේදී පොලිය රුපියල් 2200ක් වුණා. ඒකත් මෙතෙන් එකතු වෙනවා. එහෙනම් ලැබෙන මුළු මුදල කියන්නේ දරුවනේ 2යි 4යි 2යි රුපියල් 24200යි. සාමාන්‍ය සුළු පොලියට ගියා නම් දෙවන වර්ෂයේ පොලිය රුපියල් 2000මයි එන්නේ. එහෙම නම් 2000 4000යි 4000 24000 විතරයි. මේ 200 වැඩිපුර ප්‍රදේශය හම්බෙන්නේ නැහැ අපිට. ඒ වැඩිපුර ප්‍රදේශය හම්බුනේ මෙන්න මේ පොලිය නිසා. මොකද්ද පොලිය? වැල් පොලිය. මේ වැඩිපුර හම්බුණු 200 හම්බ වුණේ පළවෙනි වර්ෂයේ පොලිය සඳහා ලැබිච්ච පොලිය විදිහට. දරුවෝ තේරුම් ගන්න ඕනේ හොඳට ඒක. පැහැදිලි? රයිට්. ඔන්න ඔක තමයි පළවෙනි නිදර්ශනය අපේ. අපි දෙවෙනි නිදර්ශනයක් කතා කරනවා. මම පළවෙනි නිදර්ශනේ මෙහෙම වගන්ති දැම්මට දෙවෙනි නිදර්ශනේ වගන්ති දාන්න යන්නේ නැහැ දරුවනේ. දැන් දෙවෙනි නිදර්ශනයක් අපිට අර වගේම තිරේ දකින්න පුළුවන් මේ වෙලාවේ. මම ගාන කියවනවා. 8 වැල් පොලියක් යටතේ රුපියල් 28000ක් බැංකුවේ තැන්පත් කරන නවීන් වසර 3කට පසුව මුළු මුදලම ආපසු ලබා ගනී. ඔහුට ලැබෙන මුළු මුදල කොපමණද? රයිට්. මම දෙවනි ගාන බැංකුව ගෙවන වැල් පොලිය අනුපාතික 8% බව සඳහන් කරා. බැංකුවේ තැන්පත් කරන මුදල රුපියල් 28000ක් බව සඳහන් කරනවා. ගතවන කාලය අවුරුදු 3ක් බව මම සඳහන් කරලා තියෙනවා. රයිට්. පළවෙනි වර්ෂයට පොලිය 100ක් නම් 8යි. අපි බලන්න පුතේ
28,000කට 100 එකයි 280යි 8 වරක් බිංදුවයි 8 වරක් 8 64යි 8 වරක් 16යි 16යි 6යි 22යි පළවෙනි වර්ෂයේදී ලැබෙනවා පොලියක් රුපියල් 2240. එතකොට අපි බැංකුවේ තැන්පත් කළ මුදල 28000ට මේ පළවෙනි වර්ෂයේ පොලිය 2240 එකතු වෙනවා. එතකොට එනවා 0යි 4යි 2යි 8යි 2යි 10යි 2යි 1යි 3යි රුපියල් 30240ක්. ඒක තමයි දෙවන වර්ෂයේ මුදල. අපි එතකොට දෙවන වර්ෂයේ පොලිය ගණන් ගන්න පුතේ 100කට 8 බැගින් මෙන්න මේ 30240ට 30240ට අගම බිඳුවට අගම බිඳුව සුළු වෙනවා. වෙන සුළු වෙන්න අපි දෙකෙන් බෙදෙනවා. අපි ඒක නොබෙදයිමු. 8 වරක් 4 32යි 8 වරක් 2 16යි 3යි 19යි 8 වරක් බිඳුව 1යි 1යි 8 වරක් 3 24යි බෙදීම 10යි කියනකොට පුතේ මෙතන තියෙන දශම එකක් දකුණට ඇවිල්ලා රුපියල් 2419යි 720ක් වෙනවා. එතකොට තුන්වන වර්ෂයට මුදල කියන්නේ දෙවන වර්ෂයේ අවසානයේ මුදල රුපියල් පළවෙනි වර්ෂයේ අවසානයේ මුදල රුපියල් 30240ට එකතු වෙනවා 2419යි 720ක් සමානයි 720යි 9යි බිංදුවයි 9යි 4යි 1යි 5යි 4යි 2යි 6යි 2යි බිංදුවයි 2යි 3යි 32659යි 720ක් වෙනවා. දැන් අපිට අවසාන වර්ෂයේ පොලිය ගණන් ගන්න පුළුවන් 100ක් නම් 8යි කීයද අපිට බලන්න වෙන්නේ පුතේ මෙන්න මේ සංඛ්‍යාව. දෙවන වර්ෂයේ අවසානයේ මුදල කියන්නේ පළවෙනි වර්ෂයේ දෙවන වර්ෂයේ දෙකෙන් පොලි වල එකතුව 32659යි 720 හරියට 1යි. මෙයා 100ෙන් බෙදෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉස්සර 8ෙන් ගුණ කරනවා 8 වරක් බිංදුවයි 8 වරක් 2 16යි එකක් ඉතුරුයි 72යි 1යි 73යි 8 වරක් 9 7ක් ඉතුරුයි 8 වරක් 5 40යි 7යි 47යි 4ක් ඉතුරුයි 8 වරක් 6 48යි 4යි 52යි 5ක් ඉතුරුයි 16යි 8 වරක් 2 16යි 5යි 21යි දෙකක් ඉතුරුයි 8 වරක් 3 24යි 2යි 26යි මේක බෙදන්න ඕන 100. මෙන්න මේ ටික දෙවාරයක් දකුණට ඇවිල්ලා වමට ඇවිල්ලා පොලිය වෙනවා තුන්වෙනි වර්ෂයේ රුපියල් 2612යි 7 7යි 3යි 6යි බිංදුව අපි 7යි 4 කියලා ගමු. තුන්වෙනි දශම ස්ථානය අතහැරලා වටේලා ඉවරලා. එතකොට තුන්වන වර්ෂයේ අවසානයේදී නවින්ට ලැබෙන මුළු මුදල කියන්නේ පුතේ දෙවන වර්ෂයේ අවසානයේ මුළු මුදල රුපියල් 32659යි 720ට 2612යි 774 ඒ කියන්නේ තුන්වන වර්ෂයේ පොලිය එකතු වෙනවා 4යි 9යි දශම තිත 9යි 2යි 11යි 5යි 1යි 6යි 1යි 7යි 6යි 12යි 1යි 13යි එකක් ඉතුරු 2 2 4 1යි 5යි 3යි රුපියල් 35371යි 794ක් තුන්වන වර්ෂයේ අවසානයේදී මුළු මුදල වශයෙන් ලැබෙනවා. දරුවෝ තේරුම් ගන්න ඇති ගාන මම හිතන්නේ. දැන් අපි මේ වැල් පොලියේදී ටිකක් කල්පනා කරලා උත්තරයක් ගන්න ඕන ගැටලුවක් සාකච්ඡා කරනවා. එකක් මොකද වැල් පොලිය කියන ස්වභාවය මනවින් තේරුම් යනවා අපිට මෙන්න මේ ගානත් එක්ක මම මේ බෝඩ් එකේ ගාන ඉවත් කරනවා. දැන් දරුවෝ අවශ්‍ය සටහන් කරගන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ. ඔබට දැන් දර්ශන තිරේ දිස්සෙනවා මෙන්න මේ ගැටලුව. මම ගැටලුව නැවත කියනවා හොඳට අහගන්න පුතේ. 10ක වැල් පොලියට යම් මුදලක් ණයට දුන් සිරිපාලට දෙවනි වසර සඳහා පමණක් පොලිය ලෙස රුපියල් 4400ක් ලැබුණි. ඔහු බැංකුවේ තැන්පත් කළ මුදල සොයන්න. 10ක වැල් පොලියට යම් මුදලක් බැංකු ණයට දුන් සිරිපාලට දෙවනි වසර සඳහා පමණක් පොලිය ලෙස රුපියල් 4400ක් ලැබුණේ. ඔහු බැංකුවේ තැන්පත් කළ මුදල සොයන්න. පුතේ මේ ගානේදී අපි මෙන්න මෙහෙම දෙයක් හිතා ගන්නවා. පොලි අනුපාතිකයේ 10%යි දෙවන වර්ෂයට පමණක් පොලිය රුපියල් 4400. මේ කියන්නේ දෙවන වර්ෂයට පොලිය.
එතකොට අපි ඉස්සරලා හොයනවා මේකේ රුපියල් 100ක් බැංකුවේ තැන්පත් කළොත් පළවෙනි වර්ෂයට පොලිය කොච්චරද කියලා. රුපියල් 100ක් බැංකුවේ තැන්පත් කළොත් එහෙම පළවෙනි වර්ෂයට පොලිය රුපියල් 10යි. එතකොට පළවෙනි වර්ෂයට පොලිය රුපියල් 10යි තැන්පත් කළ 100යි දෙකේම එකතු 110ක් වෙනවා. දෙවන වර්ෂයට පොලිය 100ක් තැන්පත් කළොත් 10ක් පොලිය එනවා. එතකොට පළවෙනි වර්ෂයේ පොලිය රුපියල් 10යි තැන්පත් කළ 100යි දෙකේම එකතු 110යි. 110ක් බැංකුවේ තැන්පත් කළොත් රුපියල් කීයක් පොලිය වශයෙන් ලැබෙනවද දෙවෙනි වර්ෂයට? 10 අවසානට ලැබෙන රුපියල් කීයද අපිට 11ක්. මේ 11 නැවත අපි නැවත කතා කරමු 11 ගැන. මේ 11 කියන්නේ පුතේ රුපියල් 100ක් බැංකුවේ තැන්පත් කළොත් පළවෙනි වර්ෂයට ලැබෙන පොලිය රුපියල් 10යි. දෙවන වර්ෂයට ලැබෙන පොලිය තමයි රුපියල් 11. එතකොට දෙවන වර්ෂයේ රුපියල් 11 පොලිය වශයෙන් ලබා ගන්න බැංකුවේ තැන්පත් කරන්න ඕන කීයද රුපියල් 100ක්. දෙවන වර්ෂයේ රුපියල් 4400ක් පොලිය වශයෙන් පමණක් ලබා ගන්න බැංකුවේ කීයක් තැන්පත් කරන්න ඕනද? මම මෙන්න මෙතනින් තමයි උත්තරය ගන්න පුතේ. 11ක් දෙවන වර්ෂයට පොලිය වශයෙන් පමණක් ලබා ගන්න බැංකුවේ තැන්පත් කරන්න ඕන 100ක්. නැවත තේරුම් ගන්න රුපියල් 11ක් දෙවන වර්ෂයේ පමණක් පොලිය වශයෙන් ලැබෙන්න බැංකුවේ තැන්පත් කරන්න රුපියල් 100ක්. දෙවන වර්ෂයේ පොලිය වශයෙන් පමණක් රුපියල් 4400ක් ලැබෙන්න බැංකුවේ තැන්පත් කරන්න ඕන කීයක්ද? මේ දෙවන වර්ෂයේ පමණක් පොලිය මේ දෙවන වර්ෂයේ පමණක් පොලිය ප්‍රධාන විකාරණ තියෙන දේ රාශින් දෙකම එකම රාශිය තියෙනවා. 11යි 4යි 0.0යි 400ක් කියන්නේ පුතේ රුපියල් 40000යි. රුපියල් 40000ක් බැංකුවේ තැන්පත් කළොත් 10% පොලිය අනුපාතිකය යටතේ පළවෙනි වර්ෂයට ලැබෙන පොලිය නෙවෙයි දෙවන වර්ෂයට පොලිය වශයෙන් පමණක් ලැබෙන මුදල රුපියල් 4400ක් වෙනවා. දරුවෝ අපි තේරුම් ගන්න ඇති. රයිට්. හොඳයි ආදරණීය දුවේ පුතේ. දැන් අදට අපේ පාඩම මෙතන සමත් වෙනවා. අනිවාර්යයෙන්ම ඔබ අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන අභ්‍යාස කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒත් එක්කම අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. එවිට ඔබට අප වීඩියෝ දර්ශනයක් දෙමු සැනින් ඔබේ දුරකථනයට නොටිෆිකේෂන් එකක් ලැබෙනවා. ඒක ඔබට වාසියක් කියලා මම හිතනවා. එහෙනම් රයිට් අයිබෝන් පුතේ.